අපි ගිය සතියේ කතා කරේ මෘදුකාංග වලින් නැත්නම් මෘදුකාංග වලට සහ දත්ත වලට කොහොමද පරිගණකේ තර්ජන ඇති වෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිගණකයේ තාර්කික ආරක්ෂාව සලසගන්නේ කොහොමද කියන එක තමයි අපි ගිය සතියේ කතා කරේ. පරිගණකයක් කොහොමද එයාගේ තාර්කික ආරක්ෂාව එහෙම නැත්නම් මෘදුකාංග සහ දත්ත ආරක්ෂා කරගන්නේ කියන එක. එතකොට අපි කතා කරා මෙන්න මේ වගේ ගැටලු තියෙන්න පුළුවන් කියලා අපේ පොතේත් මේක දීලා තියෙනවා. ස්වාභාවික උවදුරු නිසා ආචයන මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි විදුලි බිඳ වැටීම නිසා මොනකටද ගොඩක්ම හානි වෙන්නේ? හදිසි විදුලි බිඳ වැටීම නිසා. ඔව්. කරන්ට් එක ගියොත් එහෙම මොනකටද හානි වෙන්නේ වැඩිපුරම? දත්ත වලට හානි වෙන්නේ කොහොමද? කරන්ට් එක ගිහිල්ලා. ඔව් පුතේ. කවුරු හරි කිව්වා ආයි කියන්න බලන්න. කරන්ට් එක ගිහිල්ලා આવොත් දත්ත වලට කොහොමද හානි වෙන්නේ? නැකම් අපි කරපු හැමදේම මැකිලා යනවා. ඔව් සේව් කරලා නැත්නම් අපි කරපු දේවල් මැකෙන්න පුළුවන්. තව දෙයක් කියන්න. තව මොනවාද වෙන්න පුළුවන්? ඒක හරි. very good. එකක් තමයි අපි සේව් කරලා නැත්නම් ඒ දත්ත ටික මැකිලා යනවා කරන්ට් එක ගිහිල්ලා આવොත් නැත්නම් හදිසියේ පරිගණකය ඔෆ් වුණොත්. තව මොනවාද වෙන්න පුළුවන්? එච්චරද? හදිසියේ පරිගණකයට මොකක් හරි අපි හිතමු කරන්ට් එක ගිහිල්ලා එනකොට හાર્ඩ් ඩිස්ක් එකට ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? රුධ තැටියට ඩැමේජ් වුණොත් සියලුම දත්ත නැති වෙනව නේද? ඔව් සර්. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟට මෙහෙයුම් පද්ධතිය ඇති වෙන්න පුළුවන් ව්‍යාකූලතා ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා සමහරට අපේ පරිගණකය ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. ඒකෙන් අපිට දත්ත වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරසස් එහෙම නැත්නම් මැල්වෙයාර් අපි කතා කරා ගොඩක් අනිෂ්ට මෘදුකාංග වර්ග. මතක නම් කියන්න බලන්න කීපයක්. මොනවාද අනිෂ්ට මෘදුකාංග වර්ග අපි කතා කරපු? Trojan horse, computer වෛරස්, මැල්වෙයාර්. malware. ඔව් මැල්වෙයාර් කියන්නේ පොදුවේ ඔක්කොටම තමයි මැල්වෙයාර් කියලා කියන්නේ අනිෂ්ට මෘදුකාංග. එතන Trojan horse, viruses, worms, hoaxes. hoax ගැන අපි කතා කරාද? hoaxes, HOAX, hoax. මට මතක නෑ වගේ කිව්වේ නෑ වගේ මතකයි පොඩ්ඩක් ඉන්න බලන්න. අපි නෑ නේද අපි ඒක කතා කරලා නැහැ. ඒක ලියන්න පුළුවන්. මොනවාද? හරි. තාපය මේ තියෙන අපි අනිෂ්ට මෘදුකාංග නිසා වන හානි. අනිෂ්ට මෘදුකාංග අපි කතා කරා වර්ග කීපයක්. හරි. ඒක අපි මෙතන ලියාගෙන නැහැ. එහෙනම් අපි ඒකත් චුට්ටක් ලියාගෙන ඉමු. අනිෂ්ට මෘදුකාංග වර්ග කියලා මාතෘකාවක් ලියා ගන්නකො පුතේ. අනිෂ්ට මෘදුකාංග වර්ග. මේක අපි ලියාගෙන නැහැ. අනිෂ්ට මෘදුකාංග වර්ග. අනිෂ්ට මෘදුකාංග වර්ග. එතකොට එකක් ඔයගොල්ලෝ කිව්වා හරි Trojan horse. Trojan අශ්වයා කියන්නත් පුළුවන්. නැත්නම් Trojan horse. පිළියොත්තු spyware. Trojan horse. තව Trojan horse පොතේ තියනවද? දීලා තිබ්බද? worms. හරි බලමු අනිෂ්ට මෘදුකාංග වර්ග දීලා තියෙනවද? දීලා තියෙනව නේද? Trojan horse, පිළියොත්තු, spyware, worms, ඒ වගේම virus විදිහට අපිට කීපයක් දීලා තියෙනවා. අපි ලියාගමු. Trojan horse, පිළියොත්තු, spyware,
ඒ වගේම වෛරස වෙළඳ දැන්වීම් පළ කරන අනිෂ්ට මෘදුකාංග අපි ඒවට කියනවා ඇඩ්වෙයා කියලා. ඊළඟට worms worms කියලා කියන්න පුළුවන්. worm එකක් කියලා කියන්නේ ඇත්තටම ඇත්ත තේරුම පණුවන් කියන එක. ඒ වුණාට මේක අර තමා විසින්ම පිටපත් හදාගෙන පැතිරෙන ඒවට අපි කියනවා worms කියලා. ඒ වගේම තව තියෙනවා root kit backdoor ඒ වගේම තව අපිට කියන්න පුළුවන් රහසේ සවන් දෙන අනිෂ්ට මෘදුකාංග. රහසේ සවන් දෙන අනිෂ්ට මෘදුකාංග. රහසේ සවන් දෙන අනිෂ්ට මෘදුකාංග. Trojan horse, පිලියොත්තු වෛරස, වෙළඳ දැන්වීම් පළ කරන මෘදුකාංග, worms, rootkit, backdoor, ඒ වගේම රහසේ සවන් දෙන අනිෂ්ට මෘදුකාංග කියලා කියන්නේ. හරි, මේ වගේ ඉංග්‍රීසි නම් ටිකත් අපි ලියා ගමු. තව තියෙන පුළුවන් ස්පෑම්ස්. අනිෂ්ට මෘදුකාංග කොහොමද එන්නේ? එහෙම පුතේ තියෙනවා. ඒවට පුළුවන් අපේ නෙට්වර්ක් අපි ඉන්ටර්නෙට් හෝ එහෙම නැත්නම් ජාලයකට සම්බන්ධ වුණාම ඒ ජාලයේ ගමන් කරන තොරතුරු වලට රහසේ සමන් දෙන්න. නැත්නම් ඒ තොරතුරු රහසේ අරගන්න. මේ පිළියොත්තු වගේ තමයි. ඒ වගේ එකක් තමයි ඒකත්. ස්පයිවෙයා වගේ එකක් තමයි. හරි, මේ ඉංග්‍රීසි වචන තමයි ගොඩක් වෙලාවට පුතේ වැදගත් වෙන්නේ. වෛරස්, ඒ වගේම ඇඩ්වෙයා, worms, rootkit, backdoor, trapdoor කියන්නත් පුළුවන්. ඒ වගේම sniffers, spamming, tools. තව එකක් තියෙනවා. ව්‍යාජ ප්‍රතිවෛරස. ව්‍යාජ ප්‍රතිවෛරස එහෙම නැත්නම් අපි ඒවට කියනවා hoaxes කියලා. ඒ වගේම තව තියෙන්න පුළුවන් එකක් තමයි තතු බෑම් මෘදුකාංග කියලා කියන්නේ. තතු බෑම් මෘදුකාංග එහෙම නැත්නම් ඒවට අපි තව නමක් කියනවා
phishing tools. හරි ඒ ටික ලියා ගන්න. මම ආයෙත් මතක් කරන්නම් හිතපු නැති අයට Trojan horse කියලා කියන්නේ අපිට ප්‍රයෝජනවත් විදිහට ඇවිල්ලා ඒත් අපිට කරදරකාරී විදිහට හැසිරෙන දේවල්. සමානලට තියෙන අර ඔයගොල්ලෝ කියන අර මිතුරු වෙසින් එන හතුරෝ කියලා. ඒ වගේ තමයි. යාළුවෝ වගේ එන්නේ ප්‍රයෝජනවත් විදිහට එන්නේ. එතකොට හැබැයි වැඩ කරන්නේ හතුරෝ වගේ. එහෙම ඒවා තියෙනවා. කියන්නේ අපි හිතනවා software එකක් අපිට game එකක් free හම්බ වුණා. අපි ඒ game එක දාගන්නවා. හැබැයි game එක ඇතුලේ virus එකක් තියෙනවා. සමහරවිට අපිට අලුත් software එකක් free හම්බ වෙනවා. අපි හිතමුකෝ Word 2021 අපිට free හම්බ වෙනවා. අපි දිගනලා දාගන්න. යාළුවෙක්ගෙන් හම්බ වෙලා. ඒත් ඉතින් ඒක ඇතුලේ තියෙන සමහරට හැංගිච්ච virus එකක්. හරි. පිළියොත්තු නැත්නම් spyware කියලා කියන්නේ ඒවා ඕනෑම තොරතුරක් අපෙන් අපිට රහසේ ලබා ගන්න පුළුවන්. ඒවා තමයි පිළියොත් නැත්නම් spyware කියලා කියන්නේ. වෛරස් එකක් කියලා කියන්නේ එයාට පැතිරෙන්න පුළුවන්. ඒක තමයි යාගේ විශේෂත්වය. වෛරස් එකකට තවත් තැනකට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම එයා කරදරකාරී විදියට හැසිරෙනවා. ඉතින් එහෙමනම් අපි කියන එක වෛරස් එකක් කියලා. අපි ඔයගොල්ලන්ගේ නෝට් එකට ගිහිල්ලා බලමු පුතේ මොනවාද ප්‍රධාන වශයෙන් කියලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ. එතකොට අනිෂ්ට මෘදුකාංග කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙනවා ටිකක් දිග නෝට් එකක්. ඉතින් මම කෙටි නෝට් එකක් දුන්නේ. පොතේ ටිකක් දිග නෝට් එකක් තියෙනවා. අනිෂ්ට මෘදුකාංග වලදී වෙන්නේ මොකද්ද? පරිශීලකයාගේ අවශ්‍යතාවයට එරෙහිව. අපිට කරන්න ඕන මොනවද? ඒව නැතුව වෙන වෙන දේවල් කරනවා. ජාලවලට පිවිසෙන්න පුළුවන් හානි කරන්න, දත්තවලට හානි කරන්න පුළුවන් මෘදුකාංග වලට නැත්නම් මෘදුකාංග වල කොටස් වලට. ඉතින් මේකත් මෘදුකාංගයක්ම තමයි. අර ගහක් කපන්නෙත් පොර වෙන්නේ, පොරවේ මිට හදලා තියෙනෙත් ලී වලින්ම වගේ තමයි. ඉතින් මෙතනදිත් මෘදුකාංගයක්ම තමයි මේ මෘදුකාංග වලට හානි කරන්නේ. එතකොට අනිෂ්ට මෘදුකාංග වර්ග රැසක් පවති කියලා දාලා තියෙනවා. මොනවාද කියලා කියන්නේ මේ තියෙන්නේ පළවෙනි එක පරිගණක වෛරස. එයාට පුළුවන් ෆයිල් වලට අර තියෙන අපේ තියෙන ගොනු වලට ඇතුල් වෙමින් එයාගේ පිටපත් හදන්න. හරියට අර ඔයගොල්ලෝ අහලා ඇති ඔය කොරෝනා වලදීත් වෙන්නේ අපේ සෛල වලද වෛරස් එකක් ඇතුල් වෙලා එයාගේ පිටපත් හදාගන්න එක. මෙතනදිත් වෙන්නේ එහෙමයි. මේ ගොනු වලට සම්බන්ධ වෙලා තියෙන බහලුම් වලට ගොනු වලට නැත්නම් ෆයිල්ස් ෆෝල්ඩර්ස් වලට සම්බන්ධ වෙලා ඊට පස්සේ එයා කොපි හදාගෙන ඒවා තැනින් තැනට පැතිරීගෙන යනවා. ඒ වගේම විවිධ හානි වෙන්න පුළුවන්. දත්ත තොරතුරු වලට හානි කරන්න පුළුවන්. ඒ වගේම worms කියන එක වෛරස් එකක් වගේම තමයි වෙනස වෙන්නේ යාට ජාලය සහ පරිගණක ජාල සහ අන්තර්ජාලය. එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධ පරිගණක වලට එයාට පුළුවන් එයා විසින්ම පැතිරීගෙන යන්න. වෛරස් එකක් නම් සාමාන්‍යයෙන් ඇවිල්ලා අපි මොනවා හරි ක්‍රියාකාරකමක් කරොත් තමයි එතනින් තව තැනකට යන්නේ. කොපි වෙලා. හැබැයි නෙට්වර්ක් එක හරහා, ජාල හරහා, හෝ එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා එයා විසින්ම ව්‍යාප්ත වෙන්න පුළුවන් ස්වයංක්‍රීයව worms වලට. ඉතින් ඒ හින්දා තමයි ඒවා භයානක. Trojan horse. බැලුවල් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් විදිහට තිබ්බත් අපිට හොරෙන් අනවශ්‍ය විදිහේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් අපි කියනවා Trojan horse එකක් කියලා. පිළියොත්තු. එතකොට පුද්ගලයෙක් පිළිබඳ පුද්ගලයාගේ පරිගණක භාවිතය, තොරතුරු ඒ වගේ ඒවා රහසින් ලබා ගන්න මෘදුකාංගයක්. හරි. ඉතින් මේ තමයි පොදුවේ ඊළඟට ඔයගොල්ලන්ගේ පොතේ දීලා දෙන පොදුවේ අනිෂ්ට මෘදුකාංග නිසා වෙන්න පුළුවන් හානි. එකක් දත්ත සහ තොරතුරු මකා දැමීම, සැඟවීම හෝ වෙනස් කිරීම. දත්ත සහ තොරතුරු මකන්න පුළුවන්, හංගලා දාන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. බොහෝ විට අර මැකෙන එක නම් අඩුයි. එහෙමත් වෛරස් එකක් තමයි මකන්නේ ගොඩක් වෙලාවට. ඇයි ඒ මකන එක අඩු වෙන්නේ? මකන එක අඩු වෙන්නේ වෛරස් එකට පුළුවන් මකන්න. ඒත් ගොඩක් වෙලාවට මකන්නේ නැහැ. ඉතින් ඔයාලා ගැන පොඩ්ඩක් හිතලා තමයි වෛරස් එක රන්නේ. මේක පාරම ලොකු හානියක් කරන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට කරන්නේ ඔය ෆයිල් ටික නිකන් පොඩ්ඩක් හංගලා දානවා මකන්නේ නැතුව. ඒතර ඔයා හිතනවා මැකිලා කියලා. ඒ හින්දා වෛරස් ගොඩාක් වෙලාවට නිකන් ෆයිල් මකනවලත් වැඩි ෆයිල් හයිඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් අලුත් ලේඛන සකස් කරන්න පුළුවන්. ඒ වගේම මෘදුකාංග ක්‍රියා විරහිත කරන්න හෝ අඩපණ කරන්න පුළුවන්. කාර්යක්ෂමතාවය අනිවාර්යයෙන්ම අඩාල කරනවා. පරිගණකයේ ක්‍රියා විරහිත කර දැමීමට හෝ වරින් වර ප්‍රත්‍යාරම්භ කිරීමට නැවත නැවත ස්ටාර්ට් කිරීමට නැත්නම් රීස්ටාර්ට් කිරීමට පොළඹවනවා.
ඒ වගේම ජාල සම්බන්ධතා බිඳ වැටීම, ක්‍රියා විරහිත වීම මේවා අපි කතා කරා. මේ වගේ දේවල් ඒ වගේම ආචරණ ධාරිතාවය අඩු වීමත් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයගොල්ලෝ දැනගන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ වෛරස් එකක් තියෙනවද කියලා? සර් වෛරස් මේවා ස්කෑන් කරන වෙබ්සයිට් තියෙනවා. වෛරස් ටෝටල් වගේ වෙබ් එකකින් ස්කෑන් කරලා පුළුවන් නැත්නම් ඇන්ටි වෛරස් ප්‍රතිවෛරස මෘදුකාංගයකින් ස්කෑන් කරලා පුළුවන්. මේ තියෙන ප්‍රතිවෛරස මෘදුකාංගයක් යාවත් කාලීන කරලා ස්කෑන් කරලා ඒ වගේම ෆයර්වෝල් නැත්නම් ගිනි පවුරක් යොදලා මොකක්ද මේ ෆයර්වෝල් එකක් කියලා කියන්නේ? ගිනි පවුරක් කියන්නේ මොකක්ද? දන්නේ නැහැ නේද? හරි. ඒකත් චුට්ටක් ලියා ගන්නකෝ. ඇන්ටි වෛරස් කියලා එකක් ලියා ගන්න. දැන් මේ අපි දැනගන්න එපා. මේ වයින් වැළකීම තියා ගන්න. අනිෂ්ට මෘදුකාංග වල ක්‍රියාවලින් ආරක්ෂා වීම. පළවෙනි එක තමයි ප්‍රති වෛරස මෘදුකාංග භාවිතය සහ ඒවා නිරතුරුව යාවත් කාලීන කිරීම. දැන් ගොඩාක් පරණ ප්‍රතිවෛරසයක් දාගෙන වැඩක් නැහැ. මොකද එයා දන්නේ නැහැ අලුතෙන් ආපු වෛරස්. ගොඩාක් පරණ ප්‍රතිවෛරසයක් දාගෙන වැඩක් නැහැ. එයා දන්නේ නැහැ අලුතෙන් ආපු වෛරස්. ඒ හින්දා තමයි නිරන්තරයෙන් යාවත් කාලීන කරන්න වෙන්නේ. තව දෙයක් ප්‍රතිවෛරස් වලට අපි නමක් කියන ඇන්ටි වෛරස් කියලා. අංකල් වෛරස් කියලා එහෙම ඒවා නැහැ. ඇන්ටි වෛරස් කියන්නේ ප්‍රතිවෛරස්. එතකොට තව තමයි ගිනි පවුරක් නැත්නම් ෆයර්වෝල් එකක්. හරි. ලියන්න ෆයර්වෝල් එක ගිනි පවුරක් ෆයර්වෝල් එකක් ගිනි පවුරක් භාවිතා කිරීමෙන් අපිට පුළුවන් බාහිරින් එන අනතුරුදායක දේවල් අනතුරුදායක පණිවිඩ මග අරින්න පුළුවන්. බාහිරින් එළියෙන් එන අනතුරුදායක පණිවිඩ මග අරින්න පුළුවන්. හැබැයි ඒක ඍජුව වෛරස් හඳුනා ගන්න බෑ. ඒකට බෑ ඍජුව වෛරස් හඳුනා ගන්න. ඒත් යම් තාක් දුරට පරිස්සම් වෙන්න බාහිර ලෝකයෙන් පරිස්සම් වෙන්න උදව් වෙනවා. ඒකත් software එකක්ද? ඒකත් software එකක් විදිහටත් තියෙනවා, hardware එකක් විදිහටත් තියෙනවා. දෙවිදිහටම තියෙනවා. ඒක හරියට අපේ ගෙදර බිත්තිය වගේ. එහෙම කියන්න හේතුව අපිට අවශ්‍ය තැන්වල පමණක්
කවුළු සහ දොරවල් පවතී. එහි අපිට අවශ්‍ය තැන්වල පමණ කවුළු සහ දොරවල් පවතී. ඒවාද අවශ්‍ය විට පමණක් විවර කළ හැකිය. එමෙන්ම ගිනි පවුරකද එක් සේවා මත අවශ්‍ය විට පමණක් ඇතුල්වීමට හෝ පිටවීමට ඉඩ ලබා දෙන කවුළු පවතී. ඒකෙත් හරියටම ඒ වගේම කවුළු තියෙන ඕන වෙලාවට අරින්න වහන්න පුළුවන්. ඒතර ඒවත් හැමෝටම එන්න දෙන්නේ නැහැ. ඒ කවුළුවෙන් අදාළ කෙනාට විතරයි එන්නේ. දැන් අපි ජනේලෙකින් එන්න දෙන්නේ නැහැනේ. ඌරොන්ට, බල්ලොන්ට මොකද ජනේලෙන් එන්න දෙන්නේ නැහැ. අවශ්‍ය කෙනාට විතරයි. හැබැයි ඔව් පුතේ සර් දාගන්නේ කොහොමද? ෆයර්වෝල් එකක් සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටර් එකේ තියෙනවා Windows Defender Firewall කියලා. කම්පියුටර් එකේ මෙහෙයුම් පද්ධතිය දාද්දිම ෆයර්වෝල් එකක් එනවා. හැබැයි එහෙම නැත්නම් අපිට බාහිරින් ඩවුන්ලෝඩ් කරලා තමයි බාගත කරලා ඕ අන්තර්ජාලයෙන් බාගත කරලා තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් CD DVD වලින්. එහෙමත් නැත්නම් හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් නම් රුඩාංග වගේ නම් එක ගෙනලා හයි කරන්න පුළුවන් විශේෂ බටන් එක. හරි නේද? එතන වෛරස් කියලා කතා කරා. සර් ටිකක් තියෙන ලියන්න. එතකොට වෛරස කියන්නේ මෘදුකාංග තර්ජනයක්මයි. ඒක මර්ධනය කරන්න නැත්නම් නවත්ත ගන්නත් අපිට ඕන වෙන්නේ මෘදුකාංග තමයි. දැන් ෆයර්වෝල් නම් මම කිව්වා හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් දෙවිදියටම පවතිනවා කියලා. මෘදුකාංග හෝ රුඩාංග දෙවිදියටම පවතිනවා. ඉතින් අපේ පොතේ තියෙනවා එතකොට මේ තියෙන එකක් වෛරස් ස්කෑනින් වෛරස් ඇන්ටිවෛරස් එකක් තිබ්බට මදි ඒක නිතර ස්කෑන් කරලා බලන්න ඕන තියෙනවද කියලා. ඒ වගේම සමහර වෙබ්සයිට් තියෙනවා අසාදුගතයි කියලා. අසාදුගත කියන්නේ බ්ලැක් ලිස්ටඩ්. මේ වෙබ්සයිට් වලට යනකොට කියනවා මේකට යන්න එපා, මේක රිස්කි, මේක අවදානම් සහිතයි කියලා කියනවා. ඉතින් ඒ වගේ වෙබ්සයිට් වලට පිවිසෙන්න එපා කියලා තියෙනවා. ඒ වගේම තිරය මත එකවර පේන කවුළු මත පෙනී යන කවුළු නැත්නම් පොප්අප්ස් මත ක්ලික් නොකිරීම, ඒ වගේම සැක සහිත ඇමිනුම් විරුද්ධ නොකිරීම, ඒ වගේම සාමාන්‍ය සීමිත ක්‍රියාවක් අපිට පුළුවන් ලිමිටඩ් යූසර් account එකක් පාවිච්චි කරන්න. ඒක මම කියලා දෙන්නම් ඇයි කියලා. එතකොට සියලුම මෘදුකාංග යාවත් කාලීන කිරීම, ඒ වගේම බලපත්‍ර රහිත පිටපත් වෙනකොට බලපත්‍ර සහිත ඒවා. ව්‍යාජ මෘදුකාංග භාවිත නොකිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හරි. ඉතින් මේකෙදි මම කිව්වා මම කියලා දෙන්නම් කියලා. මොකක්ද ඇයි මේ ලිමිටඩ් යූසර් account එකක් පාවිච්චි කරන්නේ? හරි. එතකොට දැන් තව ගොඩක් දේවල් තියෙනවා. මම මේ පොතේ තියෙන ඒවා එහෙමම ලියන්න යන්නේ නැහැ පුතේ. මොකද ඒක තියෙන හින්දා pop-up window කියන්නේ දන්නව නේද? pop-up window කියන්නේ මොනවද? අර සමහර වෙලා සමහර gift box ගොඩක් එනේද? සමහර වෙලාවට ඔයාලා අර download කියලා බටන් එක ක්ලික් කරාම ඒකේ ක්ලික් වෙන්නේ නැතුව වෙන ඒවා එන්නේ. එකපාර ඕපන් වෙලා. සමහර software හැම download කරන්න ගියාම සමහර මේ අපි සින්දු හැම download කරන්න ගියාම සමහර වෙලාවට pop-up window එනවා. හරි. ඉතින් ඒකත් චුට්ටක් ලියාගමු. සර් කොහොමද ලිමිටඩ් යූසර් account එකක් හදාගන්නේ? ඔව් ඒක මම කියලා දෙන්නම්.
සමහර වෙබ් පිටුවල ඇති දැන්වීම් මත හෝ ලින්ක් මත මූසිකය හෝ යතුරු පුවරුව ක්‍රියාත්මක වීම නිසා එකවර හටගන්නා කවුළු ඒවට තමයි කියන්නේ pop up window. This විය හැකිය. ඒවා මත නැවත ක්ලික් කිරීමෙන් වැළකී වසා දැමිය යුතුය. ඒ වගේම අපි කලින් කතා කරා මේ තියෙන්නේ මුරපද පාවිච්චි කරන එක ඒ වගේම මේ තියෙන කූට ලෙස භාවිතා කර මේ ඒවා කූට ලෙස භාවිතා කරන්න නැත්නම් වංචා සහිතව භාවිතා කරන්න එපා කියලා මම කිව්වා. ඒවා හරහාත් වෛරස් එන්න පුළුවන්. ඒක මෙතනක් දීලා තිබ්බා. නේද? වංචා සහගතව පාවිච්චි කරන්න එපා. ව්‍යාජව භාවිතා කරන්න එපා. ඒවකින් වෛරස් එන්න පුළුවන් කියලා. ඒ වගේම තවත් එතන වැදගත් වෙන දෙයක් කිව්වා සියලු මෘදුකාංග යාවත් කාලීන කිරීම. හරි ඉතින් ඒකට අපිට කියන්න පුළුවන් යාවත් කාලීන කිරීම මගින් නව වෛරස වලට වඩා ඔරොත්තු දෙන ප්‍රතිවෛරස සහ මෘදුකාංග පිහිටවා ගත හැකිය. යාවත් කාලීන කිරීම මගින් ඔරොත්තු දෙන software හදා ගන්න පුළුවන්. ඒකයි අප්ඩේට් කරන එක වැදගත් වෙන්නේ. සර් Windows වල මේ apps update කරද්දී සර් ඊට වඩා යන storage එකක් තියෙනවා මේ Windows දැන් තියෙන application එකට වඩා වැඩි application යන්නේ. ඔව් ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද අලුත් දේවල් එකට ඇතුළත් වෙලා ඉන්නවා. පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හරි. ඊළඟට තව දෙයක් දැන් වෙනද දැන්වීම පළ කරනවා. ඔව්. පොඩ්ඩක් ඉන්න සර්. හරි. ඉක්මනින් ලියන්න පුතේ. දැන් වෙන එතකොට දැන් මෙතනට එනකන් කතා කරා අපි. ට්‍රෝජන්, පිළියොත්තු, වෛරස. වෙනද දැන්වීම පළ කරන අනිත් මෘදුකාංග කාට හරි මතකද මොනවාද ඒ? ඇඩ්වෙයා කියන්නේ. සර් YouTube එකත් ඇඩ් පළ කරනවනේ. නෑ ඒව ඇඩ්වෙයා නෙමෙයි. ඒවට අපි කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඇඩ්වර්ටයිස්මන්ට්ස් කියන එක අර මේ වගේ මං කිව්වේ අර අපි මොකක් හරි කවුලුවක් එකවර හට ගන්න කවුළු වලින් ගොඩාක් වෙලාවට ඒ වගේම හෝ ඒ වගේම අනිෂ්ට ලින්ක්ස් වලින් හරි ඒ වගේ අපිට එන්න පුළුවන් අර වගේ වෙනද දැන්වීම නිතර පළ ගන්න ඒවා. එතකොට අපි ඒවා ක්ලෝස් කරලා දැම්මත් නැවත ඒවා අපේ තිරේ දිස් වෙන්න පුළුවන්. ඒ වගේව තමයි අපි ඇඩ්වෙයා කියලා කියන්නේ.
හරි ලියා ගන්න. ඉතින් සර් එහෙම වුණාම මේ වගේ කොපීස් හදනවද? කොපීස් කියන්නේ අපේ බ්‍රවුසර් එකට සමහර වෙලාවට ඒවා සම්බන්ධ වෙනවා. වෙබ් බ්‍රවුසර් එකට Google Chrome වගේ. නැත්නම් අපේ ස්ටාර්ට්අප් එකට සම්බන්ධ වෙනවා. කොපීස් නම් හැදෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපේ කම්පියුටර් එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඔටෝමැටිකලි තනියෙන් රන් වෙන්න ගන්නවා. අපේ උදව් නැතුව. ඉහත he pop up window or link mugging ස්වයංක්‍රීයව වෙළඳ දැන්වීම් පෙන්වන අනිෂ්ට මෘදුකාංග පරිගණකයට ඇතුළු විය හැකිය. ඒ වගේම තවත් වැදගත් වෙන එකක් තමයි worms. worms වලින් කියන්නේ ජාල හරහා පිටපත් විශාල සංඛ්‍යාවක් හදනවා. ජාල හරහා පිටපත් සර් worms කියන්නේ මොනවද? ඒ තේරුම worm කියන්නේ පණුව කියන එකට. worm worm කියලා කියන්නේ පණුව කියන එක. පණුව කරන්නේ කොහෙට හරි එක පණුවෙක් ආවම තව පණුව ගොඩාක් හදන එකනේ. ඒ වගේ තමයි මේ worms. එයාගේ ಜಾති ගොඩක් හදනවා. ඒකෝර සර් ඒවා අපේ කම්පියුටර් එකේ සේව් වෙනවද? ඔව් සේව් වෙලා ඉඩ පිරෙලා යනවා. ඒකෝර සර් ඒවා ක්ලියර් කරලා දාන්න පුළුවන් නේ. එතකොට තව හැදෙනවා. එතකොට Windows මගලා ආයි ගන්න තියෙන්නේ. ඔව් Windows මගලා එක මේකෙත් ඉතින් හැමදාම එයා කරන්නේ. ඒක හරියට හයිඩ්‍රා වගේනේ. අර ඔලුවක් කැපුවාම තව ඔලුවක් හැදෙන එක. ඔව්. නවතින්නේ එක දිගට එනවා. ඕගොල්ලෝ සමහරට ඔපරේටින් සිස්ටම් ආයෙ දානකම්ම ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම root kit සර් Windows 10 වල තියෙනවා ඉතින් ඕක ආයෙමත් සල්ලි දීලා ගන්න නැතුව Windows reset. සමහරවිට රීසෙට් කරාම හරියන්නේ නැති වෙන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ ඒක හැමතැනටම ගිහිල්ලා තිබ්බොත් රීසෙට් කරාටත් දැන් අපි හිතමු නෙට්වර්ක් එකෙන්නේ දැන් මේක යන්නේ. ඒතර නෙට්වර්ක් එකේ එක තැනකට ගිහිල්ලා තිබ්බොත් අපි තව තැනකින් මැකුවම ආයෙ වෙන තැනකින් මතුවෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එතකොට Google Chrome එක delete කරලා තමයි දාන්න වෙන්නේ. Chrome එක delete කරත් හරියන්නේ නැහැ. එතකොට යාලා ඒ Chrome එකකින් විතරක් නෙවෙයි. ගොඩක් ෆයිල් ෆෝල්ඩර් හරහාත් එනවා. එතකොට සර් reset කරාම මේ file folders එක මැකිලා යනවනේ. එහෙම මැකිලා ගියත් සමහර වෙලාවට එයා ඔපරේටින් සිස්ටම් ෆයිල් එකක් විදිහට හංගිලා ඉන්න පුළුවන්.